හරි ළමයි මම තව එකපාරක් මේක කියන්නම් SO4 අයනේ කොහොමද හඳුනගන්නේ කියලා SO4 අයනේ හඳුනගන්න විදිය බලන්න ළමයි SO4 අයන ද්‍රාවණයකට බේරියම් ක්ලෝරයිඩ් එකතු කරනවා එතනින් ළමයි BaSO4 සුදු පාට අවක්ෂේපය ඇති වෙනවා මේ සුදු පාට අවක්ෂේපය ළමයි තනුක අම්ලවල දිය වෙන්නේ නැහැ අපි ඒකෙන් තනුක අම්ලයක් එකතු කරනවා මෙයාට මේ හඳුනගන්න විදිය ගත්තොත් තමයි මේ බේරියම් සල්ෆේට් අවක්ෂේපය අපි අඳුරගන්නේ තනුක අම්ලයක් ආයතනයක් එකතු කරනවා තනුක HCl එකතු කරලා අපි පරීක්ෂණ වලදී හොඳට හොලවලා ටික වේලාවක් තියෙනවා අවක්ෂේපය දී වෙනවද කියලා බලන්න ළමයි මේ අවක්ෂේපය දී වෙන්නේ නැහැ අපි ඒකෙන් තීරණය කරනවා මේ අවක්ෂේපයේ සුදු පාට අවක්ෂේපයේ දී වෙන්නේ නැත්නම් තමයි අපි ඒකෙන් තීරණය කරනවා මෙතන ඉන්නේ BaSO4 අවක්ෂේපය කියලා හරි තමයි අපි එතනින් තීරණය කරනවා මෙතන ඉන්නේ BaSO4 අවක්ෂේපය තනුක අම්ල වල දී වෙන්නේ නැත්තම් හරි නේද එහෙනම් ළමයි අපි ඉස්සරහට යන්න ඊට කලින් තමයි මම මෙතනට නිකන් උගන්වපු ටික ආයෙ මතක් කරන්න ටිකක් කාලා අපි ඉක්මනට මතක් කරගමු ළමයි මෙතනට නිකන් ඉගෙන ගත්ත දේවල් ටික ඉක්මනින් මතක් කරගමු මෙතනට නිකන් ඉගෙන ගත්ත ටික තමයි අපි පළවෙනි අයන හඳුනා ගැනීම යටතේ ඉගෙන ගත්තේ NH4+ NH4+ හඳුනා ගන්න නම් තමයි අපි ක්ෂාරයක් එකතු කරා මේ ක්ෂාරයක් එකතු කරනවා කියලා අපි OH- අපිට මෙතනින් පාවිච්චි කරන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ක්ෂාරයක් ඇමෝනියා පිට වුණා මෙතනින් ජලය හැදුනා ඇමෝනියා පිට වුණා ජලය හැදුනා හරිද තමයි ඇමෝනියා කියලා කියන්නේ මම ඔයාලට කියනවා ළමයි බාෂ්මික වායුවක්. අගට පොළේ ඉඳන් අපි බාෂ්මික වායුව. ඇමෝනියා හඳුනා ගැනීමේ පළවෙනි ක්‍රමය තමයි ළමයි ආවේනික ගන්ධය. දෙවෙනි ක්‍රමය නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් පත්‍රයක් දුමුරු පැහැයට හරවනවා. තුන්වෙනි එක සාන්ද්‍ර HCl බෝතලයේ මූඩිය ඇල්ලු විට තමයි NH4Cl සුදු දුමාරය ඇති වෙනවා. හරිද? अंक 4 විදිහට කියනවා ළමයි මම රතු ලිට්මස් මොන පාට වෙනවද නිල් පාට වෙනවා මේ කාරණේ තමයි ළමයි මම ඔයාලට කියන්නේ NH4+ යටතේ හරිද अंक 2 විදිහට අපි කතා කරන ළමයි කාබනේට බයිකාබනේට හඳුනා ගන්න ළමයි අපි එකතු කරන්නේ තනුක අම්ලයක් කියන්නේ තනුක HCl කාබනේට එකට ළමයි තනුක අම්ලයක් එකතු කරාම එතනින් කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය හැදෙනවා. බයිකාබනේට එකට තනුක අම්ලයක් එකතු කරාම මෙතනින් කාබන් ඩයොක්සයිඩ් දන ජලය හැදෙනවා. ළමයි කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ආම්ලික වායුවක්. ඔක්සිකරණය විය නොහැක මේක අපි අඳුරගත්තේ කොහොමද? මුමුදියර තුලට යවු විට කිරි පාට වේ වැඩිපුර යවු විට අවර්ණ වේ. පැහැදිලි නේද? ඒක ළමයි සමීකරණයක් මම ඔයාලට කියා දුන්නා කොහොමද හඳුනගන්නේ කියලා. අපි යමු ඉස්සරහට එනවා. අංක 3 තමයි අපි සාකච්ඡා කරේ NO2 minus. NO2 minus කියන්නේ මොකද්ද? නයිට්‍රයිට මේ හඳුනගන්නේ කොහොමද ළමයි? නයිට්‍රයිට එකට තමයි අපි තනුක අම්ලයක් එකතු කරා. මෙතනින් HNO2 හැදුනා. HNO2 කියන්නේ අස්ථායි එක්කෙනෙක්. එයා ඉක්මනින් බිඳ වැටිලා NO2 NO සහ ජලය හැදුනා. NO2 NO සහ ජලය හැදුනා. NO2 කියලා කියන්නේ දුඹුරු පාට වායුවක්. NO කියලා කියන්නේ ළමයි අවර්ණ වායුවක්. හරි නේද? දුඹුරු පාට වායුවක් පිට වෙන හින්දා අපිට මෙතනින් NO2 හඳුනා ගන්න පුළුවන්. අංක 4 තමයි අපි කතා කරේ SO3 2- ක්‍රම දෙකක් කියා දුන්නා. පළවෙනි එක තමයි ළමයි තනුක HCl එකතු කරනවා. තනුක අම්ලයක් එකතු කිරීම. මොකද වෙන්නේ? SO3 2- ට තනුක අම්ලයක් එකතු කරොත් ළමයි මෙතනින් SO2 හැදෙනවා ඒකම ජලය හැදෙනවා. SO2 කියලා කියන්නේ ආම්ලික කටුක ගන්ධයක් තියෙන වායුවක්. පැහැදිලි නේද ළමයි? මම ඔයාලට කියනවා SO2 කියලා කියන්නේ ආම්ලික කටුක ගන්ධයක්. ඊළඟට හඳුනාගන්නේ කොහොමද? තෙතමල් පෙති විරංජනය කරනවා. K2Cr2O7 එහෙම නැත්නම් KMnO4 වගේ ද්‍රාවණවල
වර්ණය වෙනස් කරනවා. තෙතමල් පෙති විරංජනය කරනවා. K2Cr2O7 KMnO4 වගේ ද්‍රාවණ වල වර්ණය වෙනස් කරනවා. අංක 2 බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කිරීම. තමයි SO3 2- ද්‍රාවණයකට බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරොත් මෙතන මොනවද ලැබෙන්නේ? BaSO3 අවක්ෂේපයක්. මෙයාගේ පාට සුදු. මම ඔයාලට කියන්නවා තමයි තනුක අම්ලවල දිය වේ. හරි. අංක 4 අපි ඔය විදිහට ඉගෙන ගත්තේ. පහ මොකක්ද අපි ඉගෙන ගත්තේ? 4 5 විදිහට ඉගෙන ගත්තේ SO4 2- අයනය. මෙයා අඳුරගන්නේ කොහොමද? බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරනවා. මේ බලන්නකෝ. SO4 2- එකට ළමයි බේරියම් ක්ලෝරයිඩ් එකතු කරාම මෙතනින් BaSO4 මතක් කරලා බලන්න පාට මොකද්ද? සුදු පාට අවක්ෂේපයක්. තනුක අම්ලවල දියරවේ. හරි. ඔන්න ළමයි මම මේච්චර වෙලා ඉගෙන ගත්ත ටික සම්පූර්ණයෙන්ම එක විනාඩි දෙකට ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මෙච්චරලා ඉගෙන ගත්ත ටික විනාඩි දෙකට. බලන්න ළමයි ඔයාලටත් දැන් මේක මතකද කියලා. හරි. බලන්න ළමයි ඔයාලටත් මේක පැහැදිලිද කියලා. දැන් මතකද ඔයාලට? හරි. අපි දැන් මේ සාමාන්‍ය ළමයි අපි පැය එකමාරක් පැය 25ක් විතර ඉගෙන ගත්ත ටික අපි මම දැන් විනාඩි දෙකකට බෝඩ් එකේ ලියුවා. මේ විදිහට තමයි ඔයාලට පුළුවන් වෙන්න ඕන කටුවට කොලයක මේ ඉගෙන ගත්ත ටික කොලයක ලියන්න. ඔයා ළමයි ඒ ප්‍රමාණයට පාඩම් කරන්න ඉඳී. හරි. අදම වැඩි පටන් ගන්න පාඩම් කරන එක තමයි ඒකට ඔයාලට අමතක වෙන්නේ නැහැ. හරිද? එහෙනම් අපි ඉස්සරහට යමු නේද වැඩේට? ළමයි මම බෝඩ් එකේ ලොකුට ලියන්නම්. පොඩියට ලියුවම පැහැදිලි නැතුව ඇති නේද? හරි. එහෙනම් ඊළඟට ළමයි දැන් අපි කතා කරන්නේ දැන් මෙතනින් එහා ඉතුරු ටික ළමයි අපි ඊළඟ දවසේ කතා කරනවා. දැන් යන්නේ ළමයි අපි D ගුණුවට. මෙහෙම එකක් තියෙනවනේ ළමයි. දැන් මේකම ළමයි එක දිගට ඉගෙන ගත්තොත් ඔයාලට මේක එපා වෙනවා. එහෙනම් ළමයි අපි ඊළඟට යමු D ගුණුවට. D ගුණුව. මේක ළමයි ඉතුරු පහ අපි අනිත් දවසේ පන්තියේ සාකච්ඡා කරනවා. දැන් යමු ළමයි හැමෝම අමාරුයි කියන වර්ණ සංයෝග අමාරුයි කියන D ගුණුවට. ඇත්තටම අපි D ගුණුව අමාරුද? අපි පන්තියට කලින් D ගුණුව පන්තියට සහභාගී වෙච්ච ළමයි ඇති. ඒගොල්ලෝ දන්නවා අපි කොහොමද D ගුණුව ඉගෙනුවේ කියලා. හරිද? බලමු ළමයි D ගුණුව ඔය කියන තරම් අමාරුද? මම chart එකක් අඳිනවා බෝඩ් එකේ. ඔයාලා ළමයි මේ chart එකේ ඒ විදිහටම ඔළුවේ මතක තියාගන්න ඕන. අපි මුලින්ම ලේසි එකෙන් පටන් ගමුකෝ. මොකද්ද ළමයි D ගුණුවේ තියෙන ලේසිම මූලද්‍රව්‍ය? අපි බලමු මුලින්ම මොනවද D ගුණුවේ තියෙන මූලද්‍රව්‍ය ටික කියලා. D ගුණුව ඉගෙන ගන්න තියෙනවා ළමයි ඔයාලට මූලද්‍රව්‍ය සෙට් එකක්. මේ බලන්නකෝ. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, ෆෙරස්, කොබෝල්ට්, නිකල්, කොපර්, සින්ක්. ළමයි මේ මූලද්‍රව්‍ය ගැන ඔයා ළමයි මේ මූලද්‍රව්‍ය ගැන D ගුණුවේදී ඉගෙන ගන්න ඕන. මේගොල්ලෝ ගැන සවිස්තරාත්මකව විස්තර කතා කරන්න ඕන. ඒ කියන්නේ මේ සංයෝගවල වර්ණ, මේගොල්ලන්ගේ ලක්ෂණ ඒවා එකිනෙකක් එක කතා කරන්න ඕන. මෙතනින් එච්චරම වැදගත් නැති මූලද්‍රව්‍ය ටිකක් ඉන්නවා. ස්කැන්ඩියම් ළමයි එච්චරම වැදගත් නෑ, වැඩි ප්‍රශ්න අහන්නේ නෑ. හරි පාස් පේපර් ළමයි ප්‍රශ්න ඔයාලා අරන් බලන්න මේවා ස්කැන්ඩියම් වලින් ප්‍රශ්න ඇවිල්ලා තිනවා අඩුයි. හරි. ටයිටේනියම් ගත්තොත් ළමයි ටයිටේනියම් වලින් ප්‍රශ්න අඩුයි. නැත්තේ නෑ ප්‍රශ්න අඩුයි. අපි ළමයි මේ ඉතුරු මූලද්‍රව්‍ය ටික ගැන සවිස්තරාත්මකව කතා කරන්න ඕන. ඉතුරු මූලද්‍රව්‍ය ටික ගැන සවිස්තරාත්මකව කතා කරන්න ඕන. අපි දැන් බලමු කොහොමද මේ මූලද්‍රව්‍ය ගැන අපි කිහිපයක් අද පන්තියේදී කතා කරමු. D ගුණයේ මූලද්‍රව්‍ය වල ලියනවා මතක තියාගන්න ලේසිම එක තමයි සින්ක්. පාඩම් කරගන්න ලේසිම මූලද්‍රව්‍ය තමයි සින්ක්. අපි ටක් ගාලා බලමු සින්ක් ගැන. සින්ක්ගේ රසායනය ගැන. හරි. මේ chart එක අඳින්නේ. ඔයාලා මේ ළමයි මේ chart එක එහෙමම ඔළුවේ මතක තියාගමු. ළමයි සින්ක් පටන් ගන්නෙ සින්ක් සොලිඩ් වලින්. සින්ක් පටන් ගන්නෙ සින්ක් සොලිඩ් වලින්. බලන්නකෝ.
මෙයාට ළමයි අපි එකතු කරනවා තනුක HCl එහෙම නැත්නම් තනුක H2SO4. මෙතනින් ළමයි ඵලයක් විදියට ඔයාලට ලැබෙනවා බලන්නකෝ zinc H2O6 2+ ජලීය ද්‍රාවණයක් ළමයි මෙයාගේ පාට ගත්තොත් අවර්ණයි. මොකද ළමයි වෙන්නේ zinc ප්‍රතික්‍රියා කරන්නේ තනුක HCl තනුක H2SO4 එකත් එක්ක. මෙතනින් ලැබෙන්නේ මොනවද? zinc H2O6 2+ ජලීය ද්‍රාවණයක් ලැබෙන්නේ. ඒකයි ළමයි මෙතන මේ aqueous කියලා දාලා තින්නේ. ඔයා මේ හැම පොයින්ට් එකක්ම හොඳට මතක තියාගන්න ඕන. zinc H2O6 2+ ජලීය ද්‍රාවණයක් ලැබෙනවා. මේක ළමයි අවර්ණයි. මතකනේ පාට? මතකයි නේද දැන් පාට? මොකක්ද ළමයි පාට? අවර්ණයි. මේ අවර්ණ ජලීය ද්‍රාවණයට තමයි අපි එකතු කරනවා තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ජලීය ඇමෝනියා. තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ජලීය ඇමෝනියා. මෙතනින් ඔයාට ඵලයක් විදියට ලැබෙනවා සින්ක් හයිඩ්‍රොක්සයිඩ්. තමයි සින්ක් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අවක්ෂේපයක්. මෙයාගේ පාට සුදු. තමයි මේ බලන්නකෝ මෙතන ඉන්නේ සින්ක් 2+ එක ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ OH- නේද? OH- නේද? එතකොට මේ සින්ක් 2+ එක OH- දෙකක් ගන්නවා. OH- එකක් කියන්නේ ඍණ එකයි. ඍණ එකේව දෙකයි. ධන එකයි, ධන දෙකයි, ඍණ දෙකයි. සමස්ථාරෝපණය කීයද? තමයි සමස්ථාරෝපණය බිඳුවයි. පැහැදිලි නේද ආරෝපණය ගත්ත විදිය? තමයි ජලීය ඇමෝනියා. ජලීය ඇමෝනියා කියන්නේ ළමයි ඇමෝනියා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා තමයි ජලීය ඇමෝනියා හැදෙන්නේ. ඒ කියන්නේ ළමයි NH4OH. NH4OH ළමයි නැවත ප්‍රත්‍යාවර්තව විඝටනය වෙලා NH4+ ආයනය සහ OH- හදනවා. ප්‍රතික්‍රියා මාධ්‍යයට OH- නිදහස් කරනවා කියන ළමයි භෂ්මයක්. ප්‍රතික්‍රියා මාධ්‍යයට OH- නිදහස් කරනවා කියලා කියන්නේ එයා භෂ්මයක්. තේරුම් ගන්න ළමයි ජලීය ඇමෝනියා කොහොමද මෙතනට ඇවිල්ලා OH- දෙකක් සම්බන්ධ කරේ. පැහැදිලි නේද හැමෝටම? ළමයි සින්ක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපයට අපි එකතු කරොත් තමයි වැඩිපුර ඇමෝනියා මොනව ලැබෙයිද? මෙතනදී අපි එකතු කරන්නේ තමයි වැඩිපුර ඇමෝනියා. ඇමෝනියා වැඩිපුර එකතු කරාම මෙතනින් ළමයි ඔයාලට ලැබෙනවා zinc NH3O2+ ජලීය ද්‍රාවණයක්. මෙයාගේ පාට ළමයි අවර්ණයි. දැන් පාඩම් කරන්න ලොකු දෙයක් තිබුණේ නැහැ නේද පාඩම්? මේ බලන්න පොඩ්ඩක් ආයේ මේ බලන්න ළමයි zinc solid එකට අපි එකතු කරනවා තනුක HCl තනුක H2SO4. මෙතන ළමයි zinc H2O6 2+ ජලීය ද්‍රාවණයක් හැදෙනවා. මෙයාගේ පාට අවර්ණයි. මේ අවර්ණ ජලීය ද්‍රාවණයට අපි එකතු කරනවා තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ජලීය ඇමෝනියා. මෙතනින් ඔයාලට ඵලයක් විදිහට ලැබෙනවා සින්ක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය. මේ සින්ක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපයට වැඩිපුර ඇමෝනියා තමයි ඇමෝනියා ගොඩක්. එතකොට මොකද වෙන්නේ? ඇමෝනියා ගොඩක් දැම්මහම මෙතන තියෙන හයිඩ්‍රොක්සයිඩ් එක පන්නලා දාලා මෙතනට ළමයි ඇමෝනියා ඇවිල්ලා බැඳෙනවා. ඇමෝනියා හතරක් බැඳෙනවා. මෙතනින් සින්ක් NH3O2+ ජලීය ද්‍රාවණයක් ලැබෙනවා. මෙයාගේ පාට අවර්ණයි. පැහැදිලි නේද හැමෝටම? හරි. මෙතනින් ළමයි එහාට යන්න පොඩ්ඩක්. ඊළඟට මේ සින්ක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපයෙන් ළමයි අපි වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම මේ අවක්ෂේපය තමයි දිය වෙනවා. මේ බලන්නකෝ zinc OH4 2- ජලීය ද්‍රාවණය හැදෙනවා. දැන් ආරෝපණය දිහා බලන්නකෝ. ළමයි මෙතන ධන දෙකයි. OH කියන්නේ ඍණ දෙක. ඍණ එකයි. ඍණ එකේ පරමාණු 4යි. ඒ කියන්නේ ඍණ 4යි. ඍණ 4යි ධන දෙකයි. කීයද සමස්ථාරෝපණය? ඍණ දෙකයි. පැහැදිලි නේද ආරෝපණය ගත්ත විදිය? මෙතන ධන දෙකයි ළමයි මෙතන ඍණ 4යි. සමස්ථාරෝපණය ඍණ දෙකයි. එතකොට සින්ක් හයිඩ්‍රොක්සයිඩ් වල පාට ළමයි අවර්ණයි.
දැන් මේකේ පාටක් තිබුණේම නෑ නේද? අවර්ණයි සුදුයි විතරයි මෙතන ඉන්නේ. සිංක් වල ඉන්නේ අවර්ණයි සුදුයි විතරයි. මේක තමයි ළමයි D ගුණය වට ඉගෙන ගන්න තියෙන ලේසිම මූලද්‍රව්‍ය. හරි. ලේසිම මූලද්‍රව්‍ය. මම එකපාරක් කියන්නම්කෝ ළමයි. මේ බලන්නකෝ. ඔයාලට ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් chat එකේ දාන්න. මේ බලන්න ළමයි. සිංක් සොලිඩ් එක ප්‍රතික්‍රියා කරනවා තනුක HCl තනුක H2SO4 එකත් එක්ක. මෙතනින් ලැබෙනවා සිංක් H2O6 2+ ජලීය ද්‍රාවණයක්. මෙයාගේ පාට අවර්ණයි. පාට අවර්ණයි කියලා මතක තියාගන්න. මෙතන අවර්ණයි. මේ අවර්ණ ජලීය ද්‍රාවණයට අපි එකතු කරනවා තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ජලීය ඇමෝනියා. මෙතනින් ඵලයක් විදිහට ළමයි සිංක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය ලැබෙනවා. සිංක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය. මේ සුදු පාට සිංක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයට වැඩිපුර ඇමෝනියා එකතු කරාට පස්සේ සිංක් NH3 4 2+ ජලීය ද්‍රාවණය හැදෙනවා. මෙයාගේ පාට අවර්ණයි. තමයි අවර්ණයි සුදු පාටයි අවර්ණයි. බලන්නකො එකෙත් හැටි නේද? අවර්ණයි සුදු පාටයි මෙතන අවර්ණයි. මේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් ZnOH2 සුදු පාට අවක්ෂේපය ළමයි අපි වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරොත් මෙතනින් ඔයාලට ලැබෙනවා සිංක් OH4 2- අවර්ණ ජලීය ද්‍රාවණයක්. සිංක් OH4 2- අවර්ණ ජලීය ද්‍රාවණයක්. දැන් මතක තියාගන්න. දැන් බලන්න ළමයි ඔයාලට මේක මතකද කියලා. තමයි. ඔයාලා දැන් try කරන්න ළමයි මේ වෙලාවෙම මේක මතක තියාගන්න. ගෙදරදී පාඩම් කරන්න ඕනේ නෙවෙයි. පන්තියේදී පාඩම් කරගෙන මතක තියාගන්න ළමයි. හරි. බලන්නකො. දැන් මේ chart එක ඔයා ළමයි මේ විදිහටම ඔළුවේ මතක තියාගන්න. මෙතනින් මෙහෙට උඩට යනවා, මෙතනින් උඩට ඊතලයක් යනවා, මෙතනින් මේ පැත්තට ඊතලයක් යනවා, මෙතනින් මේ පැත්තට ඊතලයක් යනවා. මේ පැත්තේ තියෙන්නේ සිංක් NH3 4 2+. මෙතන සංයෝගය අවර්ණයි. එතකොට ළමයි මෙතනින් මේ පැත්තට ගියාම ඉන්නේ සිංක් OH4 2- ජලීය ද්‍රාවණයක්. මෙයාගේ පාට අවර්ණයි. ළමයි මේකට තමයි මයින්ඩ් මැප් එක කියන්නේ. මේ chart එක ළමයි ඔයා මේ විදිහටම මතක තියාගත්තොත් ඔයාටයි මතක් කරන්න ලේසි. ආයාසයෙන් මතක තියාගන්න ඕනේ නැහැ. හරි. ළමයි D ගුණ පාඩම් කරන හොඳම ක්‍රමය තමයි මේ chart එක. ඔයාලට පුළුවන් මේ chart එක ඔයා පාඩම් කරන මේසෙක ළඟින් කොලයක ලියලා ළඟින් තියාගන්න. ළඟින් තියාගෙන ඔයා ළමයි දැන් හිතන්නකො ෆිසික්ස් ගානක් හදනවා කියලා. ෆිසික්ස් ගානක් හදනකොට ඔයා විනාඩියක් දෙකක් අරගෙන මේ කොලේ ළඟින් තියාගෙන මේක පාඩම් කරනවා. ඔයා මෙතන ඉඳන් මෙතනට පාඩම් කරනවා. එක ගානක් හදනවා. ඊට පස්සේ ගානක් තව ගානක් ඊට පස්සේ ගණන් දෙක තුනක් හදාගෙන ඇවිල්ලා මෙතන ඉඳන් මෙතනට පාඩම් කරනවා. ළමයි ඔයා දැන් ගණන් දැන් 3 4ක් හදලා ඉවර වෙද්දී ඔයාට දැන් D ගුණෙ සිංක් වලින් ටිකක් පුළුවන්. හරි. ඊට පස්සේ තව ගණන් 4ක් 5ක් හදලා ඔයා මේ කොටස පාඩම් කරනවා. ළමයි sorry ළමයි මේව එකපාර මතක හිටින්නේ නැහැ. ඒක තමයි ඇත්තම කාරණේ. එහෙම එකමාර මතක හිටින්න මොලයක් ළමයි එහෙම නෑ ළමයි. එහෙම ළමයි. හොඳේ. එහෙනම් මේක මතක තියාගන්න ඕන කොහොමද? අපි ළමයි ඒකට ක්‍රම යොදා ගන්න ඕන. මතක තියාගන්න. ඔයාලට පුළුවන් මම දැන් කිව්වා වගේ ක්‍රමයක් පාවිච්චි කරලා මේක මතක තියාගන්න. එකපාර ඔක්කොම මතක තියාගන්න බෑ ළමයි. අපි පොඩ මතක තියාගන්න ඕන. හැබැයි ඔය විදිහට ඔයා පොඩ මතක තියාගෙන ඔයාට දැන් පුළුවන් කියලා දැනුණොත් ඔයා ළමයි දිගට මේ ක්‍රමේ පස්සෙන් යනවා. ඊට පස්සේ තමයි ආසාවෙන් ඉගෙන ගන්නවා. හරි ආසාවෙන් ඉගෙන ගත්ත ළමයි ඔයාලව නවත්තන්න බෑ. ඒ නිසා තේරුම් ගන්න ළමයි මේ වගේ chart එකක් ඔයා මේස ළඟින් තියාගෙන ෆිසික්ස් ගණන් හදන ගමන් ඔයාලට පුළුවන් මේක පාඩම් කරන්න. එකපාර පාඩම් කරන්න ඕනේ නැහැ ළමයි. ඔයා මේක දවස් දෙකක් ගත්තත් කමක් නැහැ පාඩම් කරන්න. හරිද? මොකද ඔයා වෙන වැඩක් කරන ගමන්මනේ මේක පාඩම් කරන්නේ. අමතර කාලයක් ගන්න නැහැ නේ. ඒ නිසා මේ chart එක ළමයි ඔයාලට ප්‍රයෝජනවත්. මේක හොඳට මතක තියාගන්න. ඊගොල්ලෝ. හරි. එහෙනම් තමයි මේක තමයි ඔයා කොලයක ලියා ගන්න. D ගුණ කියලා මාතෘකාව ලියා ගන්න. සිංහී රසායනය කියලා අනුමාතෘකාව ලියන්න. සිංහී රසායනය කියලා අනුමාතෘකාව ලියන්න. සිංහී රසායනය අනුමාතෘකාව ලියන්න. ඊට පස්සේ ළමයි මේ බෝඩ් එකේ ලියලා තියෙන chart එක ඔයා ඒ විදිහටම පොතේ ලියා ගන්න. පාඩම් කරම ලියා ගන්න. ළමයි මම විනාඩි 3ක් විතර වෙලාව දෙන්නම්. ඉක්මන් කරලා ලියා ගමු. පාඩම් කරම ලියා ගන්නමයි.
ළමයි ඉක්මන් කරලා ලියා ගමු. විනාඩි දෙකක් විතර තියෙනවා. ඒ නිසා කලබලයක් නැතුව මේ ඉස්සරහ ලියා ගමු. පැහැදිලිව ලියා ගන්න ළමයි පාට පෙන් පාවිච්චි කරන්න. ඔයාට අවශ්‍ය විදිහට පාට කියනවාට පුළුවන් වර්ණය ලියන්න එක පාටක් පාවිච්චි කරන්න. ප්‍රතිකාරකේ ලියන්න තව පාටක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් පාට පෙන් පාවිච්චි කරගෙන පැහැදිලිව සටහන් කරගන්න. डी ගණුවේ මූලද්‍රව්‍ය වලින් අපි මුලින්ම සාකච්ඡා කරේ සිංක් ගැන. කැටායන හඳුනා ගැනීම යටතේ ළමයි පාවිච්චි කරන්නේ. අපිට උගන්වන්න තියෙන්නේ මේ डी ගණුවේ මූලද්‍රව්‍ය ගැනම තමයි. डी ගණුවේ මූලද්‍රව්‍යත් එක්ක තව ඒගොල්ලන්ගේ හඳුනා ගැනීම ටිකක් කතා කරන්න තියෙනවා. කැටායන හඳුනා ගැනීම යටතේ. කොලයක පැහැදිලිව ලියා ගන්න මේක. පැහැදිලිව ලියා ගන්න ළමයි. බලන්න මේ වට මතකද කියලා. එපා මෙතන අවර්ණ. මෙතන අවර්ණ. මෙතන සුදු. මෙතන අවර්ණ මෙතන අවර්ණ. තමයි අවර්ණයි සුදුයි විතරයි ඉන්නේ මතක තියාගන්න. අවර්ණ සුදු අර පැත්තේ අවර්ණ මෙතන අවර්ණ. හරිද? තමයි තව විනාඩියක් දෙන්නම්. ලියලා ඉවරලා අපි පාඩම් කරමු. තනියම පාඩම් කරන්න ළමයි. ඔයාලට මේක පුළුවන්ද කියලා බලන්න දැන්. සිංක් වල රසායනයේ සිංක් වල මූලද්‍රව්‍ය ගැන බලන්න ඔයාලට පුළුවන්ද කියලා දැන්. තනියම මතක් කරන්න. තමයි සිංක් H2O6 2+ වල පාට මොකද්ද? ඔයා තනියම මතක් කරන්න ළමයි පාට මොකද්ද කියලා. ඊට සිංක් හයිඩ්‍රොක්සයිඩ් වල පාට අවක්ෂේපේ පාට ඔයා තනියම මතක් කරන්න ළමයි පුළුවන්ද කියලා. බලන්න. සිංක් හයිඩ්‍රොක්සයිඩ් වල පාට ඔයාලට පුළුවන්ද කියලා. ළමයි ලියා ගන්න දුන්න වෙලාව දැන් ඇති. දැන් අපි යමු ඉස්සරහට. අපි කතා කරමු දැන් ඊළඟ මූලද්‍රව්‍ය ගැන. ඊගොල්ලෝ තියෙන මූලද්‍රව්‍ය වලින් තමයි ලේසිම මූලද්‍රව්‍ය තමයි සිංක් කියන්නේ. මතක තියාගන්න ලේසි මේක. ඊළඟට අපි කතා කරන්නේ ඊගොල්ලෝ මූලද්‍රව්‍ය වලින් අපි ඊළඟට කතා කරන්නේ නිකල් ගැන. අපි සිංක් ගැන කතා කරන්නේ ඊගොල්ලෝ ඔයා කැටායන හඳුනා ගැනීම යටතේ ඉගෙන ගන්න අවශ්‍ය ටික. හරිද? තමයි අපි කතා කරන්නේ ඩීගොනුවේ කතා කරන්නේ මේ ඉනෝගනික් වල කැටායන හඳුනා ගැනීම වලට අවශ්‍ය ටික. ඔයක මුලින්ම හොඳට තේරුම් ගන්න. ළමයි අපි ඩීගොනුව පන්තියක් වෙනම සාකච්ඡා පන්තියක් වෙනම අපි කරා. ඒ පන්තියේදී ඩීගොනුව ගැන සම්පූර්ණ තියරි කතා කරා. අපි දැන් මේකෙදි කතා කරන්නේ ළමයි ඉනෝගනික් රචනා ප්‍රශ්න උත්තර ලියන්න කැටායන හඳුනා ගැනීම යටතේ ඩීගොනුවේ අවශ්‍ය ටික. හරි. ළමයි දැන් මේ බලමුකෝ. අපි දැන් කතා කරන්නේ තමයි නිකල් ගැන.
නිකල් සොලිඩ් එකට එතකොට අපි ගන්නේ නිකල් සොලිඩ්. මෙයාට ළමයි අපි එකතු කරනවා තනුක HCl තනුක H2SO4. තනුක HCl තනුක H2SO4 එකතු කරනවා. මෙතනින් ඔයාට ඵලයක් විදිහට ලැබෙනවා නිකල් කලින් විදිහමයි H2O6 2+ ජලීය ද්‍රාවණයක් ළමයි මෙයාගේ පාට අපේ ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද මෙයාගේ පාට? තමයි මෙයා කොළ පාට. නිකල් H2O6 2+ ජලීය ද්‍රාවණ ළමයි කොළ පාටයි. හරිද? නිකල් H2O6 2+ කොළ පාටයි. මේ නිකල් H2O6 2+ කොළ පාට ජලීය ද්‍රාවණයට ළමයි අපි එකතු කරනවා තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතනින් ඔයාලට ඵලයක් විදිහට ලැබෙනවා නිකල් OH twice අවක්ෂේපයක්. ඒක තමයි මොන ළමයි සොලිඩ් කියලා දාලා තින්නේ. නිකල් OH twice අවක්ෂේපයක් ලැබෙනවා. මේකට ළමයි කොළ පාටයි. මෙතන ලැබුණ කොළ පාට ජලීය ද්‍රාවණය තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි හිතන පාවිච්චි කරනවා ජලීය ඇමෝනියා. තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ ජලීය ඇමෝනියා. යෙදුවට පස්සේ එතනින් ගන්න පුළුවන් නිකල් හයිඩ්‍රොක්සයිඩ් يعني නිකල් OH twice අවක්ෂේපයක් මෙයාගේ පාට කොළ. පැහැදිලි නේද ළමයි දැන්? නිකල් හයිඩ්‍රොක්සයිඩ් කොළ පාට අවක්ෂේපයක් ලැබුණා. මේ නිකල් හයිඩ්‍රොක්සයිඩ් කොළ පාට අවක්ෂේපයට තමයි අපි එකතු කරනවා වැඩිපුර ඇමෝනියා. මොකද වෙන්නේ? මෙතනින් නිකල් තමයි NH36 ඔයාලට පැහැදිලි ළමයි මේ ඇමෝනියා එකතු කරාම මෙතන තියෙන හයිඩ්‍රොක්සයිඩ් එක පන්නලා දාලා එයාට අයින් වෙන්න කියලා ඇමෝනියා ටික මෙතනට බැඳෙනවා. 2+ ජලීය ද්‍රාවණයක් තමයි මෙයාගේ පාට නිල්දම්. මොකද පාට ළමයි නිල්දම්. එතන අර නිකල් හයිඩ්‍රොක්සයිඩ් ගේ හිටපු හයිඩ්‍රොක්සයිඩ් ටිකට අයින් වෙන්න කියලා ළමයි එතනට ඇමෝනියා බැඳෙනවා. ඇමෝනියා 6ක් බැඳෙනවා. මේ ආරෝපණය ධන දෙකයි. පාට නිල්දම්. තමයි මම අතන තියාගන්න ඕන. ඔන්න ඔය ටික බලමු අපි තව එකපාරක්. මේ බලන්නකො මුලින් ඉඳන් ළමයි මේ නිකල් සොලිඩ් වලට තනුක HCl තනුක H2SO4 අපි එකතු කරන්නේ. මෙතනින් ඔයාලට ළමයි ලැබෙනවා නිකල් H2O6 2+ ජලීය ද්‍රාවණයක් කොළ පාටයි. නිකල් H2O6 2+ ජලීය ද්‍රාවණයක් ලැබෙනවා ළමයි කොළ පාටයි. මේ නිකල් H2O6 2+ කොළ පාට ජලීය ද්‍රාවණයට අපි තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ජලීය ඇමෝනියා එකතු කරද්දී ළමයි මෙතන තියෙන ජලාණු 6 පන්නලා දාලා OH- දෙකක් මෙතනට බෙදෙනවා. ජලාණු 6 පන්නලා දාලා OH- දෙකක් බෙදෙනවා නිකල් හයිඩ්‍රොක්සයිඩ් කොළ පාට අවක්ෂේපයක්. මේ නිකල් හයිඩ්‍රොක්සයිඩ් කොළ පාට අවක්ෂේපය ළමයි වැඩිපුර ඇමෝනියා එක ප්‍රතික්‍රියා කරලා නිකල් NH362+ නිල්දම් පාට සංකීර්ණයක් හදනවා. තමයි නිල්දම් ගන්න පුළුවන් අපි මෙයා තදලින් කියලා ගමු ඈ. තදලින්. නිල්දම් වෙන්න පුළුවන් ළමයි තදලින් කියන්නේ වඩාත් සුසුයි. තදලින්. හරි. ඊළඟට මොකද කරන්නේ? ළමයි මෙතන තියෙන නිකල් H2O6 2+ කොළ පාට ජලීය ද්‍රාවණයට අපි එකතු කරලා තමයි සාන්ද්‍ර HCl. මෙතන තියෙන ජලාණු 6 පන්නලා දාලා මෙතනට ක්ලෝරින් බැඳෙනවා. ක්ලෝරින් කීයක් බැඳෙනවද ළමයි? ක්ලෝරින් 4ක් බැඳෙනවා. එනවා නිකල් Cl4 2- ජලීය ද්‍රාවණයක් ලැබෙනවා. තමයි මෙයාගේ පාට මතක තියාගන්න කහ පාටයි. නිකල් Cl4 2- කහ පාටයි. ජලාණු 6 පන්නලා දාලා එතන තමයි මේ ක්ලෝරින් 4ක් බැඳෙනවා. මෙයාගේ ආරෝපණය 2- පාට කහ. හරිද? දැන් හරි. පැහැදිලි හැමෝටම. ඊළඟ කාරණේ ළමයි මේක ඔයාලට වැදගත් වෙන්නේ
දීගොනුවේ සහ ප්‍රශ්න කරද්දී නිකල් H2O6 2+ කොළපාට ජලීය ද්‍රාවණයක ළමයි අපි එකතු කරනවා මදක් ශාරීය මාධ්‍යයේ ඩයිමෙතිල් ග්ලයිකොසින් අපි කියනවා DMG මදක් ශාරීය මාධ්‍යයේ ඩයිමෙතිල් ග්ලයිකොසින් ළමයි එකට අපි කියනවා DMG සූත්‍රය දැනගෙන සිටීම අවශ්‍යයි රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා කියලා මතක තියාගන්න ළමයි මොකක්ද ලැබෙන්නේ නිකල් H2O6 2+ ජලීය ද්‍රාවණයකට මේකට මදක් ක්ෂාරීය පොඩ්ඩක් ක්ෂාරයක් එකතු කරලා කියලා මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොඩ්ඩක් එකතු කළා මදක් ක්ෂාරීය මාධ්‍යයේ ඩයිමෙතිල් ග්ලයිකොසින් DMG රතු පාට අවක්ෂේපයක් ලැබෙන්නේ ළමයි නිකල් වලට හරි මෙන්න මෙහෙමයි තමයි ඔයාට නිකල් ගැන ඉගෙන ගන්න තියෙන දීගුණුවේ යටතේ අපි බලමු මේකෙදි ප්‍රශ්නයක් ලැබෙන විදිය. මම මෙහෙ පොඩ්ඩක් බලන්නකෝ. මම දැන් ප්‍රශ්නයක් කියනවා විභාගයට ලැබෙන්න පුළුවන් වර්ගය. ඔයාලට පුළුවන් උත්තරේ තෝරන්න. දැන් මේ අහන්නකෝ. කිසියම් කැටායනයක් අඩංගු ජලීය ද්‍රාවණයකට නැත්නම් මෙහෙම අපි ගමනමයි. කිසියම් ලෝහයකට තනුක HCl තනුක H2SO4 එකතු කළ විට කොළ පාට ජලීය ද්‍රාවණයක් ලැබුණි. මේට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළ විට කොළ පාට අවක්ෂේපයක් ලැබුණු අතර එයට ඇමෝනියා වැඩිපුර එකතු කිරීමේදී අවක්ෂේපය දිය වී තද නිල් පාට ද්‍රාවණයක් ලැබුණි. ඉහත සඳහන් කොළ පාට අවක්ෂේපයට මදක්ෂාරීය මාධ්‍යකදී ඩයිමෙතිල් ග්ලයිකොසින් එක් කළ විට තද රතු පැහැති අවක්ෂේපයක් ලැබුණි. ඉහත මෙහෙම කියනවා ඉහත ABCD සංයෝග හඳුනා ගන්න. තමයි ඔයගේ ප්‍රශ්නයක් වාට විභාගෙදී දෙන්න පුළුවන්. පැහැදිලි නේද මම මේ කියපු දේ? හරි. එතකොට තමයි මම ඔය කියපු විදිහට ප්‍රශ්නයක් වාට ලැබෙන්න පුළුවන්. එහෙනම් ඒකට උත්තර හොයන්න නම් මේ chart එක ඔයා ඒ විදිහටම ළමයි මතක තියාගන්න ඕන. ඒ කියන්නේ අර මයින්ඩ් මැප් එකක් විදිහට මේ විදිහටම ඔළුවේ මතක තියාගන්න ඕන. එහෙම මතක තියෙනවනම් ඔයාට ඒ වගේ ප්‍රශ්නයකට කිසිම අවුලක් නැතුව කිසිම බය වෙන්න දෙයක් නැහැ. මේ chart එක වාට මතකයි නම් ඒ වගේ ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තමයි මේ වෙනකන් ඇවිල්ලා තිනවා. ඔයාලට පාස් පේපර් බැලුවට පස්සේ පෙරලා බලන්න ළමයි මේ ළඟපාත අවුරුදු වල දීපරුවේ මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා තිනවා. මේ අවුරුද්දේ නිකල් එයිද කියන්න බෑ ළමයි බොහෝ දුරට. හරි ඒ නිසා හොඳට පාඩම් කරලා යන්න මේ chart එක. මෙන්න මේ ටික තමයි වායි ඉගෙන ගන්න ඕනමයි. නිකල් යටතේ මම තව එකපාරක් කියන්නම්. මේ බලන්න. නිකල් සොලිඩ් වලට අණු HCl අණු H2SO4 එකතු කරනවා. කොළ පාට ජලීය ද්‍රාවණයක් ලැබෙනවා. මොකක්ද මේ කොළ පාට ජලීය ද්‍රාවණය? නිකල් H2O6 2+ මේ කොළ පාට ජලීය ද්‍රාවණයට තනු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය අමෝනියා එකතු කරනවා. මෙතනින් නිකල් හයිඩ්‍රොක්සයිඩ් කොළ පාට අවක්ෂේපයක් ලැබෙනවා. මේ කොළ පාට අවක්ෂේපය තමයි වැඩිපුර අමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරද්දී නිකල් H2O6 2+ තද නිල් පාට ජලීය ද්‍රාවණයක් ලැබෙනවා. ඒ ජලීය ද්‍රාවණය හරි ඒකෙන් ඉවරයි ළමයි. ඊට පස්සේ මේ කොළ පාට ජලීය ද්‍රාවණයට සාන්ද්‍ර HCl එකතු කරාම නිකල් Cl4 2- කහ පාට ජලීය ද්‍රාවණයක් ලැබෙනවා. හොඳට මතක තියාගන්න ළමයි අවක්ෂේපයි ජලීය ද්‍රාවණයි පටල ගන්න එපා. අවක්ෂේපයක් විදිහට ඉන්නේ මෙයයි මෙන්න මෙතන ලැබෙන අවක්ෂේපය විතරයි. අනිත් කට්ටිය ඔක්කොම ජලීය ද්‍රාවණ. පැහැදිලිද? නිකල් H2O6 2+ තමයි කොළ පාට ජලීය ද්‍රාවණයට මදක්ෂාරීය මාධ්‍ය ඩයිමෙතිල් ග්ලයිකොසින් එකතු කරනවා. එතනදී තද රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා. මේ ළමයි මේ අවක්ෂේපයක් ලැබෙන්නේ නිකල් ද්‍රාවණයේ හිටියොත්. ළමයි එහෙනම් අපි ළමයි සින් ගැන කතා කරා. දැන් නිකල් ගැන සාකච්ඡා කරා ඩී ගුණය යටතේ. ළමයි DMG දැම්මම වෙන සංයෝගය අවශ්‍ය නැහැ. හරිද? ඒ නිසා ඒක A-level අපි සාමාන්‍යයෙන් උසස් පෙළ විෂය නිර්දේශය යටතේ ඒක විභාගයට අහන ප්‍රශ්නයක්වත් උසස් පෙළදී උගන්වන එකක්වත් නෙවෙයි. හරිද? ඔයාලා මතක තියාගන්න නිකන් අවශ්‍යතාවය වෙන්නේ රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා කියන එක විතරයි. හරි. එහෙනම් තමයි අපි D ගුණ යටතේ සින් ගැන කතා කරා, නිකල් ගැන කතා කරා. අපිට තව කිහිපයයි තියෙනවා. හරි. අපි ඊතුරු දවස්වලදී මේ ඊතුරු ටික සාකච්ඡා කරනවා. හරි. එතකොට අපි අයන හඳුනා ගැනීම යටතේ අද අපි පළවෙනියම කතා කරා NH4+ එක, දෙවෙනියට කතා කරා CO3 2- HCO3- එක,
තුන්වෙනිව කතා කරා ළමයි NO2 මයිනස් එක ඔයාලට දැන් මතක ඇති. හතරවෙනි කතා කරා ළමයි අපි SO3 2 මයිනස් එක මේ අර්ථයේ ක්‍රම දෙකක් තියෙනවා හඳුනා ගන්න. පස්වෙනි කාරණේ විදිහට ළමයි අපි දැන් කතා කරා SO4 2 මයිනස් එකේ අර්ථය. හරි මේ පොඩි වෙලාවකට ළමයි අපි ලොකු ප්‍රමාණයක් කතා කරා ඉනෝගනික් වල. ඔයාලට ළමයි තව දැන් මේ ටික පොඩ්ඩක් මතක තියාගත්තාම ගෙදරදී ටික පාරක් පාඩම් කරගත්තා නම් මේ ටික ඔයාලට පුළුවන්. මම හිතනවා හැමෝටම මේක පුළුවන්. සින් ගැන කතා කරා, නිකල් ගැන කතා කරා. හරි. එහෙනම් ළමයි දැන් ඔයාලට තියෙන්නේ මේ chart එක පැහැදිලිව සටහන් කරගන්න. විනාඩි කිහිපයක් දෙන්න. ඉක්මනට සටහන් කරගන්න ළමයි. ඉක්මනින් සටහන් කරගන්න. නිකල් ගැන chart එක ලියා ගන්න. පාඩම් කරන ගමන් ලියා ගන්න ළමයි. පාඩම් වල මේ chart එක එහෙමම කොලයක ලියලා පාඩම් කරන ළඟින් තියාගන්න. දවස් දෙකක් විතර අරගෙන වෙන වැඩ කරන ගමන් මේ chart එකක් පාඩම් කරන්න. ඒක තමයි ඔයාලට නොදැනීම ඉනෝගනික් ඔයාලට පාඩම් වෙලා. වෙන ආයාසයකින් අමාරුවේ මම දැන් ඉනෝගනික් පාඩම් කරනවා කියලා එහෙම අමාරුවේ පාඩම් කරන්න අවශ්‍ය නැහැ. එහෙම ලේසියෙන් පාඩම් කරද්දි තමයි ළමයාට මතක හිටින්නේ. සහ දීර්ඝ කාලයක් මතක හිටින්නේ. අමාරුවෙන් පාඩම් කරොත් ඒක ඔයාලට මතක හිටිනවා අඩුයි. හරි ළමයි ඔයාලට දරුවත් කිරීමක් තියෙනවා. තමයි අපේ පන්තිය දැන් ඉස්සරහින් දිගට දවස් 4ක් කියන්නේ බොහෝ දුර සතියක් වගේ ඇතුළත අපි දිගටම සාකච්ඡා කරනවා මේ වැඩ ටික. හරි. එතකොට ළමයි ඔයාලට පුළුවන් මේ පන්තියට ඔයා දිගටම සහභාගී වෙනවා නම් මම මෙසේජ් එකක් දාන්න ළමයි WhatsApp කරා මේ ඉස්සරහ දිගටම පන්තියට සහභාගී වෙනවා නම්. හරි ඉක්මන් කරලා ලියා ගමු ළමයි. ඊළඟ පන්ති දවස් ළමයි මම අවශ්‍ය ළමයිට දැනුවත් කරන්නම්. ඉස්සරහදී බොහෝ දුරට තව දවස් දෙකකින් විතර අපි ඊළඟ පන්ති කරනවා. පන්ති දෙකක් අතර කාලය බොහෝ දුරට දවසක් හෝ දෙකක් අපි නිවාඩු දෙනවා. මොකද පාඩම් කරන්න නිවාඩු දෙනවා දවසක් හෝ දෙකක්. ඒ කියන්නේ පන්ති දෙකක් අතර කාලේ දවසක් හෝ දෙකක් නිවාඩු තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා පන්තියට එන්න බැරි කෙනෙක්ට සහභාගී වෙන්න බැරි කෙනෙක්ට රෙකෝඩින් එක ළමයි හැමදාම රෙකෝඩින් එක දෙනවා. ඒ ළමයිගේ මේල් එකට හැමදාම අපි රෙකෝඩින් එක යවනවා. අපි කලින් පන්තිවල සහභාගී වෙච්ච ළමයි ඒක දන්නවා. ළමයි කහලා තිබ්බ මේ ක්ලාස් ෆීස් කීයද කියලා. ළමයි අපි දවස් 4ටම ක්ලාස් ෆීස් 10යි. හරිද? දවස් 4ටම ඉනෝගනික් මේ පාර්ට් එකට කැටායන හඳුනා ගැනීම, වෙනායන හඳුනා ගැනීම, ඩීගොනුව, කාණ්ඩ විශ්ලේෂණය සහ සංයෝග වල ජල ද්‍රාව්‍යතාවය කියන කොටස. සහ ඒකේ හදන්න පුළුවන් පාස් පේපර් ප්‍රශ්න ටික අපි ඔක්කොම සාකච්ඡා කරනවා. හරි. ළමයි ඉක්මන් කරලා ලියා ගමු. මොකක් හරි හේතුවක් නිසා පන්තියට සහභාගී වෙන්න බැරි ළමයිට මේ රෙකෝඩින් එක දෙනවා ළමයි. ඒගොල්ලන්ගේ මේල් එකට අපි වෙනම රෙකෝඩින් එක යවනවා. එතකොට මේ වීඩියෝ එක අවශ්‍ය කෙනෙක්ට YouTube එකේ බලන්න පුළුවන්. ආයෙ පාරක් වීඩියෝ එක බලන්න පුළුවන් ළමයි ඕන ළමයිට මම මේ YouTube එකේ දාන්නම් හෙට උදේ වෙද්දි. ඕන කෙනෙක්ට YouTube එකේ වීඩියෝ එක බලන්න පුළුවන්. හරි. වෙලාව ඇති නේද? ඉක්මනින් ලියා ගන්න ළමයි. ඉක්මනින් ලියා ගන්න. තව විනාඩියක් විතර දෙන්න. සම්පූර්ණ කරගන්න ඉක්මනට මේක.
හරි වෙලා නැති නේද තමයි අද අපි ආයන හඳුනා ගැනීම වල ආයන වර්ග 5යි D ගුණුවේ සංයෝග දෙකක් සාකච්ඡා කරා. එතකොට අපි ඊතුරු දවස් ටිකේ ආයන හඳුනා ගැනීම ටික ඉවර කරලා D ගුණුව ඉවර කරලා ජල ද්‍රාවිතාවය සම්බන්ධ කරුණු ටික සාකච්ඡා කරලා අවසන් කරනවා. එහෙනම් ළමයි අද අපි පන්තිය මෙතනින් නවත්තනවා. හරි. දිගටම පන්තියට සහභාගී වෙන්න කෙනෙක් අවශ්‍ය නම් මට දැනුවත් කරන්න. හරි. ඊළඟ දවසේ පන්තිය බොහෝ දුරට තව දවස් දෙකකින් විතර සෙනසුරාදා හෝ ඉරිදා දවසක පන්තියට එනවා. හරිද? හරි. එහෙනම් ළමයි මෙතනින් පන්තිය අවසන්. මම හිතනවා හැමෝම හොඳ දෙයක් ඉගෙන ගන්න ඇති මේ පන්තියට සහභාගී වෙලා. අපි මෙතනින් පන්තිය නවත්තමු ළමයි. එහෙනම් හැමෝම හොඳට පාඩම් කරන්න. එක්සෑම් එක තව ටික දවසයි තියෙන්නේ. හරි. පන්තිය අපි මෙතනින් නවත්තමු.